साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කාගේත් කල්යාණ මිත්‍ර පරම පූජනීය මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, පින්වත් දරුවනි, අද 2021 යොහුන් දහම් සක්මන දහම් වැඩසටහන පැවැත්වෙන දවසේ මේ ධර්මයේ ඔබ ශ්‍රවණය කරන්නේ පළමුවෙන්ම ගෞතම බුදු සසුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන ගරුතර මහා සංඝරත්නය නිදුක් නිරෝගී වේවා, ධර්මයේම අවබෝධ කරත්වා කියලා සාදු කියලා සිත්පතමු. සාදු සාදු සාදු. පින්වත්නි, පින්වත් දරුවනි, මේ ශනික තීරණ ගැනීම කියන එක කාගේ ජීවිතවල සිද්ධ වෙලා තියෙන එකක්. අපිට වචන වලින් සමහර වෙලාවට විස්තර කරගන්න බැරි වේවි. ජීවිතේ නිතර සිද්ධ වෙන එකක් ශනික තීරණ ගන්න එක. ඒකට මම උදාහරණ කිහිපයක් කියන්නම්. ශනික තීරණ ගන්න එක සමාජයෙන් කියන්න ගියොත් කෙලවරක් නැහැ. එකක් දෙකක් කියන්න. මට මතකයි අපි මීට අවුරුදු 16කට 17කට විතර කලින් අපි ඉස්කෝලේ යන කාලේ අපිට දැනගන්න ලැබුණ සිද්ධියක්. එක පුතෙක් හිටියා හරි දක්ෂයි. ඉස්කෝලේ සෑම විභාගයකටම ලකුණු 95න් උඩ. මෙයාට සාමාන්‍ය පෙළේ කාලේ විෂයන් 10ක් තිබ්බා. ඒ 10 ස්වර. අම්මා තාත්තා ළඟ ඉඳලා ආදරෙන් දරුවන්ට ආශිර්වාද කළා. සාමාන්‍ය පෙළ ලිව්වා. කිසිම සැකයක් නැහැ හිතේ ලියපු උත්තරවලට. මාසයක් කමාරක් හිටියා. රිසල්ට් ආවා. ඉන්ටර්නෙට් එකෙන් රිසල්ට් සීට් එක ගන්න තියෙන්නේ. ගත්තා. උඩ ඉඳලා තියෙන රිසල්ට් ඒ කාලේ ඒ සාමාර්ථ තිබ්බේ. ඊළඟට ෆේල් කියන එකට ඒ කාලේ තිබ්බේ W. අර මාක් අතර W එකක්. 9යි W එකයි. ඒ සාමාර්ථ 9ෙම නොපෙනී ගිහිල්ලා අර W එක විතරක් පෙනුණා. බඩපපුව පිච්චුණා. මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. හැඬු කඳුලින් ගෙදර ආවා.
ඉරණමක මහත බලන්න ඒ මොහොතේ ගෙදර කවුරුත් නැහැ. එහි යනවා මෙහි යනවා කවුරුත් නැහැ. මං අපේ අම්මට තාත්තට ඒ 10ක රිසල්ට් එකක් නොපෙන්නවා ඉන්නේ කොහොමද? ජීවත් වෙලා වැඩක් නැහැ. කොල්ල වහ බෙව්වා. දවස් කිහිපයකින් ඉස්කෝලේට රිසල්ට් ආවා. ඒ 10යි. කොල්ල මැරුණා. හිටියනම් දක්ෂයෙක් කියලා ඔහුට ප්‍රශංසා කරાવી. මනසින් බෙලහීනයි. කුමක් කරන්නද? අපි නම් ඕකටත් නමක් දාමු සනික තීරණ. රටේ පැතිරිච්ච තව කතාවක් කියනවා. ඊට පස්සේ මම මේක දහමින් විග්‍රහ කරන්නම්. බස් එකක අහිංසක කෙල්ලෙක් ගොඩ වුණා. ළඟ නැඩ ඉලන්දාරියෙක් හිටියා. අතුරක් නෑ මේක කකුල පාගනවා. ඉවසගෙන හිටියා හරියන්නේ නැගිට්ටා කෙල්ල දාගෙන හිටපු බාන්ට් එක ගත්තා කොල්ලට ගහගෙන ගියා. කොල්ල ගුටි කකහනවා ඇයි නංගි? කිව්වොත් තෝ මගේ කකුල පෑගුවා. මිනිස්සු ඔක්කොම වට වෙලා අනේක වචනෙන් කොල්ලට දොස් කිව්වා. කොල්ල කිව්වා පොඩ්ඩක් ඉන්න. මේ වගේම නංගි කෙනෙක් මට ඉන්නවා. කොල්ල දිග කලිසම උඩට අරන් පෙන්නවා. කොල්ල යුද්ධෙදින් කකුල බෝම්බයකට අහු වෙලා බොරු කකුලක් දාපු කොල්ලෙක්. කොල්ල දන්නේ තවත් කෙනෙක්ගේ කකුලක් පෑගෙනවා කියලා. ඒකට කෙල්ල ගත්ත තීරණයට මොකද්ද දෙන නම? අපි එතෙන්වත් කියමු සනික තීරණ කියලා. ආවේගී කියලා. ඉස්සර වෙච්ච සිද්ධියක් තියෙනවා. ඉස්සර වෙච්ච සිද්ධිය මෙහෙම එකක්. ගෙදර ආදරේට මුගටියෙක් හැදුවා. ඒ මුගටියා ගෙදර දරුවෙක් වගේ. චූටි දරු සිඟිත්තෙක් ගෙදර හිටියා. ඒ දරුවා වතුරේ සෙල්ලමට දාලා අම්මා කියනවා අම්මා මොහොතක් එළියට ගියා. ඒ අතරේ දරුවා සෙල්ලම් කර ඉන්නකොට ඒ වතුර තිබහට නායික් ආවා අර දරුවා සෙල්ලම් කරන වතුර භාජනෙන් වතුර බොන්න. මුගටියා දැනගත්තා දැන් අයා දරුවට ගහනවා. මොකද වතුර බොනකොට අතින් ගහන නිසා. ඊට පස්සේ මේ මුගටියා එකපාරම පැනලා අර ණයත් එක්ක සටන් කරලා ණයාව කෑලි වලට කඩලා දැම්මා. ඊට පස්සේ ණයා කෑලි වල කැඩලා ලේ පිරිච්ච කටෙන් දුවගෙන යනවා දැන් අර ගෙහිමියා ළඟට. එතකොට ඈතින් ලේ පිරාගත්ත මුගටිය එනකොට අර අම්මට නැත්නම් අර තාත්තට හිතුණා මගේ දරුවා කෑවා. මෙච්චර මේ අපේ ගෙදර හිටපු එකා දරුවෙක් වගේ මගේ දරුවා කෑවා කියලා අතේ තිබ්බ පොල්ලෙන් ගැහුවා. මුගටිය මරලා ළඟට යනකොට දරුවා ඉන්නවා. ළඟ මැරිච්ච සර්පෙක් ඉන්නවා. ඔය එකක්. ඔය වගේ කෙලවරක් නැහැ. සියදිවි හානි කර ගැනීම. හිතනවා මම ලෝකෙට වටින්නේ නැහැ. මම ලෝකෙට වටින්නේ මට කවුරුත් නැහැ කියලා. වදපු අම්මා ඉඳින් ජාතක කරපු තාත්තා ඉඳින් සියදිවි හානි කර ගන්නවා. ආදරය කරපු කොල්ල වෙනස් වෙච්ච ගමන් පිස්සු හැදෙනවා. ඊට පස්සේ අපේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ මතක් කළා පුළුවන් නම් කියලා දෙන්න විෂම භාග චිත්‍රපටයේ තියෙන කවි එකක් තියෙනවා නේද සෙනික තීරණ ගැනීම කියලා.
එතකොට අපි කවිය අහලම ඉඳලා මේ මම ඒ කතාවක් කියන්නම්. ඊට පස්සේ අපි ධර්මානුශාසනාව ආරම්භ කරමු. ගාලේ වැනුව මල් කාලා නොවේ කුරුළු පැටියා මලේ පාමා වෙලා වැටුණු ඇසේ මල් පිපුණා ගාලේ උඹේ අතේ වරද නැතේ කොවෙලියේ නාඩයිදින් දුක් වෝමයි සංසාරේ පුබුරු පුතේ පුඹුරුයි හඬන කොට වෙනදාටත් වඩා තනිකම දැනේ මට උඹත් අඬන වාපැටියා මල දුකට කිරිල්ලියේ මම මොනවා කරන්නද ඉච්චියකා මල්ගියදා දංගොල්ලේ අපටත් හිතට දුක් දුන්නා කිරිල්ලියේ නොහඬා පතල ළඟ පියවා ගමට ගොහින් දංගොල්ලට වෙලා උඹේ දුක කියා හිඳින්. ඒ විසම භාග චිත්‍රපටයේ තියෙන කවියක්. ඒ විසම භාග චිත්‍රපටය රචනය කළේ ලලිත් රත්නායක මහත්මයා. එතුමා අඳුරන හිතවත් වැඩිහිටි කෙනෙක් ඉඳලා තියෙනවා. හැමදාම හිතට දුක ආවට පස්සේ ওই කවි තුන කියනවා. දැන් මමත් හිතුවා කොහොමද මේ විශ්වම භාග චිත්‍රපටයේ ඇයි මේ කවි තුන දැම්මේ? ඒකට මේකේ තියෙන ශෝකී අවස්ථාවලදී එතුමාර තවත් කෙනෙක් දුකට කියන කවි දාලා. ඒක ජනප්‍රවාදී තියෙන කතාවක්. කෑම නැති කාලේ කොබේ කිරිල්ලියක් පැටවාට කන්න මී මල් ගෙනාවා. මී මල් ගෙනල්ලා ගලේ තියලා ටික ටික කනවා.
එතකොට කොබි පැටිය ඉන්නවා ටිකක් කනවා. දවසක් එනකොට ඔක්කොම මල් කාලා චූටයි ඉතුරු වෙලා තියෙනවා. ඒතර කොබෙලිය කිව්වා ඔබ ටිකක් කාපන්. කියන දේ අහන්නේ නැහැ. ආවේ ගියාවා. කොටාගෙන ගියා පැටියට. පැටිය මැරුණා. ඊට පස්සේ කොබෙයියා බලාගෙන හිටියා. කරන්න දෙයක් නැහැ. ටික වෙලාවකින් වැස්සක් ආවා. වෙලා තිබ්බේ අවුවට මල් වීලිලා ඒ මල් හැකිලිලා. ඒකයි චුට්ටක් වෙලා තියෙන්නේ. වැස්සට මල් ගොඩක් වුණා. ගලේ වැනුව මල් කාලා නොවි කුරුළු පැටියා මලේ. පමා වෙලා වැහැපු වැසි මල් පිපුණා ගලේ. උඹේ අතේ වරද නැතේ කොබේ ඉලියේ. කොබෙයියට ඉන්නෙත් හිටියේ පැටියයි කිරිලි. දැන් පැටියත් නැහැ. ගෑණි සනස ගන්නකෝ උඹගේ අතේ වරදක් නැහැ. නාදා ඉඳින් දුක් බොහොමයි සංසාරේ. සංසාරේ ඔහොම තමයි. හවසට කොබියෝ කෑ ගහන්නේ පුබ්බුරුම් පුතා කෝ කියලා. එහෙම අඬනකොට මටත් වෙනදට වැඩිය තනිකම දැනෙනවා. උඹත් අඬනවා පැටියා මල දුකට. කිරිල්ලියේ මම මොනවා කරන්නද? හිච්චේකා පොඩි එකා මැරුණ දවසේ මටත් ගොඩ හිතුණා. ගොඩාක් දුක හිතුණා. උඹත් මන් ළඟම දුක කියව ඉන්නේ නැතුව ගමට ගිහිල්ලා ඔක දැක්කේ නැති මිනිස්සු ඉන්න උන්ට කියපන්. මගේ ගින්දර තවත් අවුල්ලන්නේ නැතුව. ඕක තමයි මේ කවියේ තේරුම. ඔක්කොම හදිසි තීරණ. විනාඩි 5ක් ඉවසුවා නම් විනාඩි 10ක් ඉවසුවා නම් ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. දරුවනේ දූල පුතාලට මේ ආදරෙන් කියන්නේ තීරණයක් ගන්න බැරිම තැන ඔබ ගන්න හදිසි තීරණය තව විනාඩි 10කට තව පැය භාගයකට කල් දාන්න. තව පොඩි වෙලාවකට කල් දාන්න. දරුවනේ මේ ආවේගය අපේ හිතේ ඇති වෙන්නේ එක්කෝ රාගේ මුල් වෙලා එක්කෝ ද්වේෂේ මුල් වෙලා එක්කෝ මෝහයේ මුල් වෙලා. රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව හිත ආවේගයටපත් වෙන්නේ නැහැ. ඔන්න දැන් තේරුම් ගන්න තමන්ගේ හිත. එතකොට මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ආවේගයටපත් වෙලා ගත්ත තීරණ හරිනම් මෙච්චර කාලයක් අපි සංසාරේ ඉන්නේ නැහැ. අපි මෙච්චර කාලයක් හිතට ඕන විදිහට කියපු නිසායි අපිට නිරේ යන්න සිද්ධ වුනේ. හිතෙන් දුන්න ආවේගයට කටයුතු කරලා අපිට තිරිසන් ලෝකේ යන්න සිද්ධ වුනේ. പ്രേත ලෝකේ අසුර ලෝකේ යන්න සිද්ධ වුනේ. අනන්ත දුක්ඛන්දරා විඳින්න සිද්ධ වුනේ. ඒ නිසා අපේ අතිනොත් කඩුවක් අරගෙන ඇඟිලි නෙවෙයි බෙලි දහස් ගාණක් කපපු ජීවිත අපිටත් තිබ්බා සංසාරේ. පටාචාරා වගේ වෙලා නූල් පොටක් නැතුව පිස්සියක් වගේ දුවපු සංසාරයක් අපිටත් තිබ්බා. පින්වත් මහණෙනි, පර අඹුවන් කරා ගිහිල්ලා බෙල්ල කැපිලා ඒව අහුවෙලා බෙල්ල කපලා දඬුවමට ඒ බෙල්ලෙන් ගලා ගිය ලේ සසරේ සතර මහා සාගරේ ජලයට වැඩි එච්චර සල්ලාලකම් කළා. තනි තනියෙන් අපි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ එච්චර සල්ලාලකම් කළා. මෙච්චර කාලයක් සංසාරේ අපිට හරි ගියේ නෑ. ඒ රාගේ ද්වේෂේ මෝහේ මුල් වෙලා අපිට දුන්න ආවේගයට අපි කටයුතු කරලා තවත් කළොත් අපිට යන්න වෙන්නේ මේ සංසාරෙටමයි. ඒ සංසාරෙටමයි. මේ සංසාරෙන් ගැලවිල්ලක් නැහැ.
ගමේ ගොඩේ මෝඩ කොල්ලෙක් කපටි මිනිස්සෙක් කවට කමට අරන් අල්ලේ නටවනවා වගේ මේ තුච්ච හිත අපිව නැටෙව්වා. බෝ දිව්‍ය ලෝකයේ ගෙනියනවා කියලා සිහින මවලා අපි නිරේට ඇදලා දැම්මා. දිව්‍ය ලෝකේ සැප තියෙනවා කියලා ඒ සැපේ අපිව උදම් කරවලා අපිට අවබෝධයක් ලබා නොදී ආයෙත් සතර පායට ඇදලා දැම්මා. මේ හිතමයි මේ වල් වැඩේ කරපන් කියන්නේ. අයියෝ උඹ මේක කළා නේද කියලා අඬන්නෙත් හිත. යමක් කරපන් කියලා ඒක අපි ලවා කරවලා අපේ හිතට දුක දෙනවා නම් ඒ තුච්ච හිතට නිඳා වේවා. මේක හොඳයි කියලා ඒ පස්සේ හඹාගෙන ගිහිල්ලා පස්සේ විඳවන ජීවිතයක් අපිට හදලා දෙනවා නම් ඒ තුච්ච හිතට නිඳා වේවා. පින්වත් දරුවනේ, ඔන්න ඔය හිතේට අනුව තමයි වැඩ කරන්න ගිහිල්ලා මේ හිරගෙවල් පිරෙන්නේ. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ නැහෙන්නේ. ඒ නිසා මේ පින්වත් දරුවන්ට නිතර සිහි කරන්න උපමා තුනක් කියලා දෙන්න. අපේ ජීවිතේ කැළඹෙනවා නම් කැළඹෙන්නේ ද්වේෂයෙන්. කැළඹෙනවා නම් කැළඹෙන්නේ රාගයෙන්. කැළඹෙනවා නම් කැළඹෙන්නේ මෝහයෙන්. ඒ ද්වේෂයට හොඳ උපමාවක් තියෙනවා. හොඳට කන් යොමු කරගෙන අහන්න. කුලප්පු වෙච්ච අස්පයෙක් ඉන්නවා. ඔන්න කුලප්පු වෙලා. කුලප්පු වෙච්ච අස්පයා හිතෙන් මවා ගන්න මේකා නහයට අහන්නේ. ළඟ තියෙන වතුර භාජනෙට ගහනවා, ළඟ ඉන්න අයට ගහනවා, පෙල්ලනවා, වැට කඩලු කඩාගෙන යනවා, දුවනවා, පිඹිනවා. කුලප්පු වෙච්ච අස්සයා. ඔය කුලප්පු වෙච්ච අස්සයාගේ පිටේ නැගලා ඉන්නවා පිස්සෙක්. දැන් කොහොමද? පින්වත් මහණෙනි, ඒ වගේ ද්වේෂයෙන් කටයුතු කරන කෙනා අපි ඉදිරියේ ඇඟිල්ල දික් කර කර තෝ කිය කෑ ගහන, අතපය දික් කර කර අවලාද දෙස් දෙවොල් තියෙන මිනිස්සු අනාහි කුලප්පු වෙච්ච අස්සයා පිට නැංග පිස්සෝ. කාටවත් පාලනයක් නැහැ. නවත්තන්න බෑ. මොනවා කරයිද දන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපි මේ සංසාරේ ආවේ, තීරණ ගත්තේ. ඒ නිසා ද්වේෂයක් ඇවිල්ලා දැන් හිතට. ඇයි කුද්දෝ අත්තන්න දානාති කුද්දෝ අත්තන්න පස්සති. තරහ ගියාට පස්සේ, ක්‍රෝධය ආවට පස්සේ අර්ථය දන්නෙත් නැහැ, ධර්මය දන්නෙත් නැහැ. අන්ධකාරයක් තියෙන්නේ ක්‍රෝධයෙන් යට වුණ කෙනාට. සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ඉදාහං භික්කවේ ඒකච්ඡම් පුග්ගලං පදුට්ඨ චිත්තං ඒවං චේතසා චේතෝ පරිච්ඡපජානාමි. පින්වත් මහණෙනි, මෙහිලා මම දකිනවා කෙනෙක්ගේ හිතේ ගොඩාක් තරහ තියෙනවා, දුෂ්ට හිතක් තියෙනවා, කැළඹුණු හිතක් තියෙනවා, පදුට්ඨ හිතක් තියෙනවා. මං එයා ගැන මෙහෙම දකිනවා හිතෙන් හිත. ඉමම් හිචේ අයන් සමේ පුග්ගලෝ කාලං කරෙය යථාබතන් නික්කිතෝ එවන් නිරේ. මේ තරහයෙන් ක්‍රෝධයෙන් ඉන්න වෙලාවේ මෙයා මැරුණොත් නිරේ උපදිනවා කියලා මම මගේ හිතෙන් දකිනවා. තංකිස්ස හේතු, ඒකට හේතුව කිම? චිත්තං හිස්ස භික්ඛවේ පදුට්ඨං, හිත දූෂ්‍ය වෙලා. චේතෝ පදෝස හේතුච්ච පන භික්ඛවේ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජන්ති. ඒ නිසා හිත දූෂ්‍ය වීම හේතු කරගෙන මේ සමහර ඇත්තෝ කය බිඳී නිරේ උපදිනවා. එහෙනම් ඔබ තීරණයක් අරන් තියෙන්නේ හිත දූෂ්‍ය වෙලා නම්, ඇවිස්සලා නම්,
ඒ වෙලාවට ඔබ මැරුණොත් නිරේ. විශ්වාස කරන්න අපාය. පින්පව් විශ්වාස කරන්න. මරණය විශ්වාස කරන්න. මම මේ මොහොතේ මැරුණොත් කියලා. සැමියා බිරිඳ රණ්ඩු වෙනවා, දරුවෝ දෙමව්පියෝ රණ්ඩු වෙනවා, අසල්වැසියන් රණ්ඩු වෙනවා. ඔය වෙලාවේ මැරුණොත් නිරයේ. නිරයේ. රණ්ඩුවේ විඳලා මිනිස්සු ඉස්සර භූමි තෙල් ලාඹු හලාගෙන මැරෙනවා, ගින්දර පිච්චිලා. ගෙදර රණ්ඩු වෙලා ගිල්ල පාලමෙන් පයින්නවා, කෝච්චියට බෙල්ල තියෙනවා. දූෂ්‍ය හිතෙන් මැරෙන්නේ. පරලොව කොහෙද? ශනික තීරණ මහා ගින්දරක අවුරුදු කෝටි ගාණක් පැසවන ජීවිතයක් ලබා දුන්නා. රාගීනුත් ඇවිස්සෙනවා. රාගීනුත් ඇවිස්සෙලා තීරණ ගන්නවා. පිස්සු වගේ ෆෝන් එක ගන්නවා, රැය ගෙවෙනවා දන්නේ නැහැ. රාගෙන් ඇවිස්සලා. බුදුරජාණන් වහන්සේ වදාළා රාගෙන් ඇවිස්සිච්ච වෙලාවක මැරුණොත් නිරයේ. රාගෙන් දෙවි දෙවි පිච්චි ඉන්න සෑම මොහොතකම අපේ හිත පිළිගන්නේ අපි මැරෙයි කියලා. රාගෙන් යට වුණාට පස්සේ රත්තු අත්තන්න ජානාති, රත්තු අත්තන්න පස්සති. අර්ථයත් ධර්මයක් දකින්නේ. එහෙනම් ඔබ රාගෙන් දෙවි දෙවි ඉන්න වෙලාවක මැරුණොත් ඔබ පින්පව් විශ්වාස කරන්නේ නැද්ද? ඔබ මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැද්ද? ඔබ ඊළඟ මොහොතේ මැරෙයි කියන මරණ සතිය සිහි කරන්නේ නැද්ද? උපමාවක් තියෙනවා රාගින් යට වෙච්ච කෙනාට. ඒ තමයි මඩේ ළඟින මීහරකා කියලා. උපමාවක් ටිකක් ඇතයි වගේ. මඩේ ළඟින මීහරකා. මඩේ ළඟින මීහරකෙක් වගේ මෙච්චර කාලයක් අපි සසරේ තීරණ ගත්තේ. තීරණ වලට එළඹුණේ. ජීවිතේ ගත කළේ. තවත් යනවා නම් සංසාරේ මඩේ ළඟින මීහරකෙක් වගේ යන්න. රාගින් දෙවි දෙවි පිච්චි ඒ මොහොතක මැරුණොත් නිරේ. ඊළඟට මෝහය. රාගේ යම් තැනකද එතන මෝහය. මෝහය කියන්නේ යථා ස්වභාවය දන්නේ නැහැ. සත්‍ය දන්නේ නැහැ. ඒක තමයි මෝහය. මෝහයට බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්. ඉරුත් සඳුත් තරුත් කුමක්වත් නැති තැනක යම් අඳුරක් තියනවාද? ආන්නේ වගේ කියලා. ජීවිතේ යථා ස්වභාවය දන්නේ නැතුව අපි ගන්න තීරණ තද අන්ධකාරී කෙනෙක් ගන්න තීරණයක්. පතුලක් නොපෙනෙන ප්‍රපාතයක් වගේ මෝහය කියන්නේ. මිම්මකින් මනින්න බැරි ප්‍රපාතයක් වගේ මෝහය කියන්නේ. වැටුනොත් ඉවරයි. ඒ මෝහය නිසා තමයි දෘෂ්ටි හටගන්නේ. මෝහය නිසා තමයි රැවටෙන්නේ. මෝහය නිසා තමයි සසරේ යන්නේ. ඒ නිසා අපි මෙච්චර කාලයක් තීරණ අරන් තියෙන්නේ තද අන්ධකාරේ. ප්‍රපාතයකට වැටිලා පිළිසරණක් නැතුව. ඒ සංසාරේ යද්දී මෙච්චර කාලයක් මේ මෝහයෙන් අපිට සිද්ධ වුණා අද මෝහන දුන්න දේම. මොකද අද අපි මෝහන දෙන අපේ හිතේ තියෙන දුක අපිට ආවේගයෙන් එන්නේ කාරණා දෙකක් ඉදිරියේ. රාගෙන් හෝ ද්වේෂයෙන් මොහෙන් හෝ ආවේගයෙන් එන්නේ කාරණා දෙකක් ඉදිරියේ. ඔබ බලන්න ඔබගේ ජීවිතේ. දැන් ඔබට බලන්න මොකක්ද මේ කාරණා දෙක?
මනාප විප්පයෝගා මනාපදෙන් වෙන් වෙන්න වෙලා අමනාප සම්පයෝගා අමනාප දෙයට එකතු වෙන්න වෙලා ප්‍රිය දෙයින් ඈත් වෙන්න වෙලා අප්‍රිය දෙයට එකතු වෙන්න වීමත් එක්ක තමයි මේ දුක අපිට ආවේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාවෙන් වෙහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරේ යන සත්වයා මනාප විප්පයෝගෙන් අමනාප සම්පයෝගෙන් ඇස්වලින් රූරා වැටුණු කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. දැනුත් ඔය අඬා අර සාගරයට වතුර එකතු කරන්නේ. අදටත් අපේ ජීවිතේ ඉරණම් දෙකයි තියෙන්නේ. මනාප දෙයින් වෙන් වෙනවා, අමනාප දෙයින් එකතු වෙනවා. ඔය සත්‍යයෙන් පැනලා යන්න හදද්දී අපේ හිතේ ආවේගය එන්නේ. හැබැයි අපි පරදිනවා. ඒකයි හිරේට වැටුනේ. ඒකයි නිරේට වැටුනේ. ඒකයි දුර්ලභ මනුස්ස ජීවිතය අහිමි වුනේ. අපි පෙරදුන නිසා. ඒ නිසා ලෝක සදාතනික සත්‍ය වෙනස් කරන්න සටන් කරන්න එපා. ලෝක සදාතනික සත්‍ය අවබෝධ කරන්න සටන් කරන්න. කුමක්ද සදාතනික සත්‍ය? මනාප දෙයින් වෙන් වෙන්න වෙනවා, අමනාප දේ සමග එකතු වෙන්න වෙනවා. එනමුත් ඔය මොනවා කිව්වත් අවිද්‍යාවෙන් වැහිච්ච සසරට පුරුදු වෙච්ච හිතෙන් ආවේගයම එනවා, රාගයම එනවා, තරහම එනවා. හිතින් අත්තරින්න බැරි තරමට හිත ඇතුලේ මේක පැසවනවා. දැන් මේකෙන් කොහොමද ගැලවෙන්නේ? පින්වත් දරුවනේ, පින්වත්නි, ඒටද මා උපමාවක් කියන්නම්. ඒ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළන ලද කුමක්ද උපමාව? ඔන්න ඉන්නවා බඩගින්නෙන් පිපාසයෙන් අතිශයින් පීඩාවට පත්වෙච්ච මිනිසෙක් ඉන්නවා. බඩගින්නෙන් පිපාසයෙන් අතිශයින් පීඩාවට පත්වෙච්ච මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා ඉදිරියේ සුවඳ ප්‍රණීත කෑමක් තියෙනවා. හැබැයි ළඟ ඉඳලා එක්තරා පුරුෂයෙක් කියනවා, පින්වත කන්න එපා. ඕක සුවඳයි තමයි, රසයි තමයි, ප්‍රණීතයි තමයි. ඔබත් ගොඩාක් බඩගින්න ඉන්නේ, පිපාසෙන් ඉන්නේ, ඔබට කන්න හිතෙනවා තමයි. කන්න එපා. මේ කෑමට විස දාලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙයාට කණ්ඩමයි හිතෙන්නේ. සුවඳ ප්‍රණීත කෑමක් තියෙනවා. එක්කෙනෙක් කියනවා ඕක කන්න එපා, විස දාලා තියෙන්නේ කියලා. අර කියන කෙනාගේ වචනේ විශ්වාස කළොත් විතරයි මෙයා මේක නොකා ඉන්නේ. නැත්තම් කනවා. ආන් ඒ වගේ රාගෙන් දෙවි දෙවි ඉන්න කෙනාට ෆෝන් එකක් හම්බ වෙනවා. ඇතුළෙත් පිපාසේ කෑමක් තියෙනවා. කෙල්ලන් හොය හොයා සල්ලාල වුණ හිතට මේන්න කෙල්ලු චැට් කරනවා. බඩගින්නක් තියෙනවා, කෑමක් තියෙනවා. ඔය අනුශාසයෙන් තම තමන්ගේ දුර්වලතා තේරුම් ගන්න. තමන්ටත් බඩගින්න තියෙනවා, කෑමක් තියෙනවා. එක්කෙනෙක් එපා කියනවා. කවුද එපා කියන කෙනා? ඒ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ පංච දුෂ්චරිතේ කරන්න එපා. දුෂ්චරිතේ කරන්න එපා කියනවා. එච්චරයි කියන කෙනෙකුට ඉන්නේ. ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනේ කල්යාණ මිත්‍රෙක් කියනවා. එච්චරයි කියන කෙනෙකුට ඉන්නේ.
බටහිර ලෝකෙට මේ ආවේගය හෝ මේ දෙවිල්ල හෝ මේ රාග දේශ මොහ ඔවුන්ට ප්‍රශ්නයක් විදිහට ඔවුන් කතා නොකරන්නේ ඇයි? ඔවුන්ට බඩගින්න තියෙනවා, කන්න කෑම තියෙනවා. කනවා. අවසානයේ මාරාන්තික දුකට හෝ මරණයටපත් වෙනවා. නිරයෙන් කෙලවර වෙන්නේ. නිරයෙන් කෙලවර වෙන්නේ. ඉතින් ඔය උපමාව ඔය වචනෙන් දෙකෙන් කිව්වට නුවණැති කෙනා තවත් සිහි කරන්න ඕන. අපි කාටත් තියෙන ප්‍රශ්නයක් ඔය උපමාවේ තියෙන්නේ. ඒ තමයි බඩගින්න පිපාසෙත් තියෙනවා, කෑමක් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩි. ඉස්සර මිනිස්සෙකුට ආවේගයක් ආවොත් ඒ මිනිස්සයා ඒ වෙලාවේ නෑ හොයාගෙන යනකොට තරහ නැති වෙනවා. දැන් එහෙම නෙවෙයි, තරහ ආපු ගමන් ෆෝන් එක ගන්නවා, කතා කරනවා, බයිනවා. ඔව්ද නැද්ද? දැන් ළඟ තියෙනවනේ යන්ත්‍රය. ඉස්සර මිනිස්සෙක් ගැන තරහ ආවේගයක් ආපු ගමන් ලියමනව පෙස්සමක් ලියනවා. බාගෙට ලියන උඩ ඇති හිතෙනවා. දැන් එහෙම නෑ. ගත්ත Facebook එකට දැම්ම අපවාද, නින්දා. ඉස්සර වයසක හාමුදුරුවමක් මං ගෙදර ඉන්න කාලේ මාත් එක්ක කතා කරද්දී කිව්වා කොල්ලෝ නෑ නායක හඳුරන්න තරහ යන්නේ. මං ඇහුවා නායක හඳුරන්නට තරහ යන්නේ නැද්ද? නායක හඳුර ඒ වෙලාවේ ඔළුව අත ගෑවා. ඊට පස්සේ කිව්වා මේ කොල්ලෝ මට තරහක් ගියාම මං ඔළුව අත ගන්නවා කිව්වා. මං ඇහුවා ඇයි කියලා. එතකොට මට හිතෙනවා කිව්වා මං මහණොන්නාන්සේ නමක්, මං හාමුදුරුව නමක් තරහ ගන්න හොඳ නෑ කියලා. මම්මගේ ඔළුව අත ගාලා මට අවවාද කරගන්නවා කිව්වා. ඇත්තටම ඒ පරිණතකම එන්නේ වයසත් එක්ක. මේ නාඩගම් නටන තරුණ ලෝකෙ නෙවෙයි. ඒ ඇත්තන්ගෙන් උපදෙස් ගන්න ඕන. මෝරපු අයගෙන් උපදෙස් ගන්න ඕන. දවසක් ගෙදරක රණ්ඩුවක් වෙලා අම්මා තාත්තට කිව්වා, එක ගෙදරක තාත්තේ මේ කිව්වා පුතාලා තාත්තා මේකට කලබල වෙන්න එපා. පුතාලා තාත්තා කිව්වා හාමිනේ මම කන්නේ බත් මිසක් තනකොළ නෙවෙයි කිව්වා. ඒ කියන්නේ කලබල වෙලා පහත් මිනිහෙක් විදියට හැසිරෙන්න මම තනකොළ කන හරකෙක් නෙවෙයි කිව්වා. මම බත් කන මිනිසෙක් කිව්වා. ඔබ බලන්න ඔබගේ ජීවිත, ඔබගේ ගෙදර බත් කන මිනිස්සුද එහෙම නැත්නම් වෙන කවුද ඉන්නේ කියලා. මිනිස්සෙක් විදිහට ඉපදිලා මොහොතක් ඉවසා ගන්නවත් බැරි වුණොත් අනේ මේ ජීවිතේ. ඒ නිසා දැන් දරුවනේ කෙලෙසුත් ඕන තරම් අපේ තියෙනවා. කෙලෙස් වලට ඕන දේවලුත් ඕන තරම් තියෙනවා. බනින්නත් අපිට ඕන තරම් හිතෙනවා. බනින ක්‍රමත් තියෙනවා. අපි ගොඩාක් ඉස්සර මේ කැලෑපත්‍ර ගහන්නේ මුළු ගමටම පෙන්නනේ. දැන් එහෙම නෙමෙයි. ලෝකෙටම පෙන්න කැලෑපත්‍ර ගහන්න පුළුවන්. තරහක් ආපුම දේවාල සූදානම්, හදිහුණියම් කරන අය සූදානම් ඔවුන්ගේ ඩියුටිය කරන්න. අපේ ආවේගයට, ඒ ආවේගයට ඕන දේ දෙන්න හැමතැනම සූදානම්. ඒත් එක්කෙනෙක් ලෝකේ කියා හිටිනවා එපා කියලා. අර විස කෑම කන්න එපා කියනවා. එතකොට දරුවනේ මේක නොකා ඉන්න නම් අපිට කියන කෙනා ගැන විශ්වාසය ඕන. කියන කෙනා ගැන විශ්වාසය ඕන. ආවේගය පාලනය කරගන්න පිරිසිදුම ප්‍රතිපදාවක් කියන්නේ. කියන කෙනා ගැන විශ්වාසය ඕන. විශ්වාසය නම් තමයි යා කියන දේ අපි විශ්වාස කරන්නේ.
අපිට මේ මහාන වෙන්න අපි මහමෙවුනාවේ පැවිදි වෙනකොට අපිට ලොකු ස්වාමීන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒකයි ගම් නියංගම් සිසාරා අපි පොඩි කොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා තරුණ කොල්ලෝ අපි පුංචි මල්ලක රෙදි කැල්ලක් දාගෙන අපි මහාන වෙන්න ආවේ. ඒ විශ්වාසය අපිට අදත් තියෙනවා. එදා තිබ්බ විශ්වාසයේ 100 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පුළුවන් විදිහකට අපිට ශක්ති පවණින් ඒ ගුරු ඕදනට හිස නමන්න අපි අපේ හිතට කියන්නේ හිස නමපන් ගුරු ඕදනට කියලා. විශ්වාසය නිසා. අපි දැන් අවුරුදු 16කට වැඩි ඒ විශ්වාසය අපේ කවදාවත් අපේ විශ්වාසයට පළු දුන්නේ නැහැ මහමෙවුනාවේ. ඒ නිසායි අපේ ශරීරය තවම කසාවද තියෙන්නේ. ඒ නිසායි ඔබටත් අද මේ ධර්මය ඇහෙන්නේ. දරුවනේ මේ හිත দমনය කරගන්න නම් ඒ හිත দমনය කරන ධම කිව්ව කෙනා ගැන විශ්වාසය ඇති කරගන්න. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය ඇති කරවන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ක්වොලිටිස් බලන්න. මොනවද තියෙන සුදුසුකම්? උන්වහන්සේ මෙතෙක් කාලයකට අසත්‍යයක් කියලා තියනවාද? උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවට උන්වහන්සේට වැරදිච්ච තැනක් තියෙනවද? කියපු දේවල් සත්‍යද අසත්‍යද කියලා හොඳට බලන්න. ඒ විදිහට ඒ බුදුරජාන් වහන්සේ තේරුම් ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් කියන්නද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ජීවිතය රතු පළසක තියෙන වෛරොඩියක් වගේ බැබලෙන. වලාකුළු නැති අහසේ තියෙන හිරු මණ්ඩලක් වගේ බැබලි ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතය අපිට පෙනෙන පොතක් තියෙනවා. මොකක්ද ඒ පොත? ආචාර්ය මනුස්සෝ. ආචාර්ය මනුස්සෝ ඒ උතුම් පොත් වහන්සේගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලල් පවිත්‍ර පිරිසිදු උතුම් ආනුභාව සම්පන්න ජීවිතය එච්චර මිනිස්සෙකුට කියා දෙන වෙනත් පොතක් නෑ. වර්ණනා කරන්න මා වචන දන්නෙත් නෑ. තරුණ පුතෙක් කිව්වා ඒ කොල්ලා ෆෝන් එකේ ඉඳලා රෑ එළි වෙනකල් ඇස් දනවා. මන් ළඟට අඬාගෙන ආවා. මං ගොම් පුතා ඔබ කැමති නම් මේක අයින් කරපන් පොත. මේ ෆෝන් එක අයින් කළා. දැන් වත් පිළිවෙත් කරගෙන හිටියා. මං කිව්වා මේ පොත කියවපන්. ඊට පස්සේ ළමයා දවසෙන් දෙකකින් පොත කියවුවා. කිව්වා ස්වාමීනි මං ඇඬුවා ගොඩාක්. මගේ ඇස් දෙක දැන් සීතලයි. රාගික දේවල් බලලා ඇවිලිච්ච ඇස් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කියවලා සීතල කරගන්න. පින්වත් දරුවනේ, නවකතා කෙටි කතා පත්තර කියවලා කෙලෙස් කහට අතුල්ලා ගත්ත ඇස් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවිය ගැන කියවලා ඇතිවෙන ශ්‍රද්ධා වතුරෙන් සෝදාහරින්න ඒ දහම් පොත මනවින් කියවගෙන යනකොට විශ්වාසයක් ඇති වෙනවා. හිතට හැඟීමක් ඇති වෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යයි කියලා. ඒ විශ්වාසයේ හිතට ඇති වෙන්න අපිට බුදුරජාණන් වහන්සේ නිරේ ගැන යමක් කිව්වාද ඒක සත්‍යයි කියලා හිතෙනවා. පින්පව් ගැන කියපු දේවල් සත්‍යයි කියලා හිතෙනවා. අන්න ඒ ශක්තිය අපිට ඇති වුණොත් අපේ අතින් වෙන දුෂ්චරිතේ වළක්වා ගන්න පුළුවන්.
සරණක් හිතට ආපු ගමන් නවත්ත ගන්න පුළුවන්. මේ වගේ ගහකට අරක්ගෙන හිටියා දෙවඟනක්. අලව් නුවර අග්ගලාවේ. ඊට පස්සේ අග්ගලාවේ විහාර කර්මාන්ත කරන භික්ෂුවක් ඒ ගහ කැපුවා. කපන්න හදනකොට දෙවඟන පෙනී ඉඳලා කිව්වා ස්වාමීනි මම මේ විමනට අරක්ගෙන ඉන්නේ. ඒ නිසා මේක කපන්න එපා. ඔහෙලා යන තැනකට යනවා කියලා ගහ කැපුවා. ඒ විමාන දේවතාවුන්ට ඒ ගහ ඒ ජීවිතෙත් එක්ක බද්ධයි. ඒක විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. ඒ ගහ කපනකොට දේවතාවාගේ පුත්‍රයෙකුගේ අතක් පෑරුණා. දේවතාවිට කෝපය ආවා මේ භික්ෂුව දැන් මන් නසනවා කියලා. එතකොටම හිතුණා ඒ භාග්‍යවතුන් වහන්සේගේ දරුවෙක් මේ මම බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා කියලා. අන්න ආවේගීට ආවට සරණක් තිබ්බා. ශාස්ත්‍රුන් වහන්සේට පැමිණිලි කළා. දේවතාවී සාදු සාදු දේවතාවී මේ ආවේගී පාලනය කරපේක. ඔබ යම් විදිහකට ওই භික්ෂුව මැරුවා නම් ඔබ නිරේ උපදිනවා. අන්න අසවල් තැන විමානයක් තියෙනවා. ඒ විමානෙට අරක් ගන්න. සංඝයාට සිල්පදයක් පැනුවා. ගස් කොළන් සිඳලීම පචිතයවතක් කියලා. භික්ෂුව කරපු වැඩේ වැරදි. ඇත්තටම කොච්චර අසාධාරණයිද? ඒත් තමන්ට කරපු දේ කොච්චර අසාධාරණ වුණත් තමන් ද්වේෂයෙන් නම් අරයගෙන් පරිගන්නේ ඒ කර්මයේ තමන්ට. මේ කර්මයේ ඉදිරියේ සාධාරණ අසාධාරණ බව බලපාන්නේ. සාධාරණ අසාධාරණ බව බලපාන්නේ සසරේ යන සත්වයන්ගේ මාපකයට. සංසාරයෙන් නිදහස් වෙන අයගේ මාපකේ තමයි කුසල්ද අකුසල්ද පින්ද පව්ද කියන කාරණාව. ඒ නිසා මේ සත්‍ය පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පහදින්න ඒ ධර්මයට පහදින්න ඔය ඇස් වලින් මේ දරුවන්ගෙන් ගොඩාක් අය පින්නට ලැබිච්ච ඔය ඇස් වලින් පව් කරලා තියෙනවා. ඔය පව් ගෙවෙන්න මැරෙන්න කලින් සිය වතාවක්වත් මේ සම්බුදු සිරිත කියවන්න. සිය වතාවක්වත් මේ සම්බුදු සිරිත කියවන්න ආශ්චර්ය මනුස්සෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට පහදින්න. එතකොට මේ හිත හැදෙනවා. හිත ඍජු වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ තියෙන අෂ්ටලෝක ධර්මයක් කියලා. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක සැලුනේ ඕකට නේද? ආවේගය ගත්තේ ඕකට නේද? ඕවට විරුද්ධව නේද තීන්දුව తీරන අපි හොයන්නේ? පින්වත් මහණෙනි, ලෝකයට අනුව අටලෝ දහම කැලකෙනවා. අටලෝ දහමට අනුව ලෝකෙ කැරඹෙනවා. ඔය සත්‍ය පිළිගන්න. ඔය සත්‍ය පිළිගන්න. ඒ සත්‍ය ඉදිරියේ দমনය වෙන්න. ඔය සත්‍ය ඉදිරියේ අත්හරින්න. ඔය සත්‍ය ඉදිරියේ ඉවසන්න. යදි සච්චා දමාචාගා කන්ත්‍යා බියෝ න විච්ඡති. සත්‍යයත් දමනයත් අත්හැරීමත් ඉවසීමත් තරම් ලෝකේ විසඳුන් නැත. ශ්‍රේෂ්ඨත ධර්ම හතර බුදුරජාණන් වහන්සේ වදාලා මනාප දේවල් සමග වෙන්වීමෙන් අමනාප දේවල් සමග එක්වීමෙන් තමයි මේ ලෝක සත්වයා වැළපි යන්නේ. ඒ සත්‍ය පිළිගන්න. ඒ සත්‍ය අහන්න, ඒ සත්‍ය කියන්න, ඒ සත්‍ය සමාදන් වෙන්න, ඒ සත්‍ය ඉදිරියේ দমনය වෙන්න, ඒ සත්‍ය ඉදිරියේ අත්හරින්න, ඒ සත්‍ය ඉදිරියේ ඉවසන්න. යදි සච්චා දමාචාගා කන්ත්‍යා බියෝ න විච්ඡති.
සත්‍යයත් දමනයත් ඉවසීම ත්‍යාගයත් ඉවසීමත් තරම් ලෝකේ දෙයක් නැහැ. ඔක තමයි දරුවනේ දහම් පණිවිඩය අද දෙන. මේ ලෝකේ අනිත්‍යයි. දැන් අර කිව්වේ මේ ලෝකේ දීන ජනයා මේ සරණ අතෑරලා දුවනවා. අඳුරෙම දුවනවා. පහනක් හොයන්නේ නැහැ. එනමුත් මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම අතෑරලා යන්න වෙනවා කවදා හරි. අපි ජීවිතේට මොහොන දෙන්න ඕන. සරණක් හොයන්න ඕන. ඒ සත්‍ය අහන්න, ඒ සත්‍ය ඉදිරියේ দমনය වෙන්න, ඒ සත්‍ය ඉදිරියේ ගොඩාක් දේවල් අත්හරින්න. ඉවසන්න. යදි සච්චා දමා චාගා කන්ත්‍යා බියෝන විච්ඡති. ඔබගේ ජීවිතේට සෑම ප්‍රශ්නයකටම අද ධර්මානුශාසනාවෙන් උත්තර 4ක් දෙනවා. ඇත්ත පිළිගන්න. සංවර වෙන්න, කලබල වෙන්න එපා. දමනය. අත්හරින්න, ඉවසන්න. යදි සච්චා දමා චාගා කන්ත්‍යා බියෝන විච්ඡති. ආලෝකයට කියන්නේ ආලෝක වෙන සමන බ්‍රාහ්මණයන්ගෙන් ගිහිල්ලා අහන්න. සත්‍ය දමනයත් අත්හැරීමත් ඉවසීමටත් එහා ප්‍රශ්න වලට විසඳුම් තියනවද කියලා. ලෝකයේ ශ්‍රේෂ්ඨ දේවල් තියනවද කියලා. ආලෝක දන ගැහුවා. ස්වාමීනි වෙන කාගෙන් අහන්නද? ලෝකේ සත්‍ය පවසන ආශ්චර්ය මනුස්ස රත්නේ මා ඉදිරියේ වැඩ සිටිනවා. මම බුදුගුණ කියන්නම් කිව්වා. ඒ නිසා දරුවනේ සත්‍ය අහන්න, සත්‍යයට සවන් දෙන්න, සත්‍ය පිළිගන්න, සත්‍ය සමාදන් වෙන්න. සංවර වෙන්න, කලබල වෙන්න එපා. අත්තරින්න, දන් දෙන්න, ඉවසන්න. ඒ සඳහා ඔබට වාග්ය ලැබේවා. සාදු